ආයුබෝවන් ආදරණීය දරුවනේ මම අද දවසේ ඔයාලාට උගන්වන ආර්ථික විද්‍යා පාඩම තමයි නිෂ්පාදන ක්‍රියාවලිය. නිෂ්පාදන පිරිවැය කියන මාතෘකාව යටතේ අපි ඉගෙන ගන්න මුල්ම ඒකකය නිෂ්පාදන ක්‍රියාවලිය. මුල්ම ඒකකය නිෂ්පාදන ක්‍රියාවලිය. කිසියම් යෙදවුමක් නිමැවුමක් බවට පත් කිරීමේ සංකීර්ණ ක්‍රියාවලිය අපි හඳුන්වනවා නිෂ්පාදන ක්‍රියාවලිය විදියට. යෙදවුමක් නිමැවුමක් බවට පත් කිරීමේ සංකීර්ණ ක්‍රියාවලිය අපි හඳුන්වනවා නිෂ්පාදන ක්‍රියාවලිය විදියට. දෙවැනි මාතෘකාව නිෂ්පාදන ශ්‍රිතය. නිෂ්පාදන ශ්‍රිතය. යෙදවුම් සහ නිමැවුම් අතර තියෙන තාක්ෂණික සම්බන්ධය පෙන්නුම් කරන ශ්‍රිතය තමයි නිෂ්පාදන ශ්‍රිතය. නැවත වතාවක් කිව්වොත් මොකද්ද? යෙදවුම් සහ නිමැවුම් අතර තියෙන තාක්ෂණික සම්බන්ධතාවය පෙන්නුම් කරන ශ්‍රිතය තමයි නිෂ්පාදන ශ්‍රිතය. මම ඇදලා පෙන්නන්නම් කෙටියෙන් නිෂ්පාදන ශ්‍රිතය. Qx සමානයි FLK. මේ L කියන්නේ ලේබර් හේවත් ශ්‍රමය, K කියන්නේ ප්‍රාග්ධනය. මේ යෙදවුම් Q කියන්නේ නිමැවුම quantity, මේ නිමැවුම. එතකොට දුවේ පුතේ යෙදවුම් සහ නිමැවුම් අතර තියෙන තාක්ෂණික සම්බන්ධතාවය පෙන්නුම් කරන ශ්‍රිතය තමයි නිෂ්පාදන ශ්‍රිතය. නැවත වතාවක් කිව්වොත් යෙදවුම් සහ නිමැවුම් අතර තාක්ෂණික සම්බන්ධතාවයක් තියෙනවා. ඒ යෙදවුම් සහ නිමැවුම් අතර තියෙන තාක්ෂණික සම්බන්ධතාවය පෙන්නුම් කරන ශ්‍රිතය තමයි නිෂ්පාදන ශ්‍රිතය. තුන්වෙනි මාතෘකාව කෙටි කාලය. කෙටි කාලය. නිෂ්පාදන ආයතනයක් තමන්ගේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරගන්න උත්සාහ දරනකොට විචල්්‍ය යෙදවුම් වෙනස් කරන්න පුළුවන් වුණාට ස්ථාවර යෙදවුම් කිසිවක් වෙනස් කරන්නට බැරි එතෙක් කාලය තමයි කෙටි කාලය. නිෂ්පාදන කටයුත්තේදී නිෂ්පාදන ආයතනය තමන්ගේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගන්න උත්සාහ දරනකොට අමුද්‍රව්‍ය, ශ්‍රමය, ඉන්ධන වගේ විචල්්‍ය යෙදවුම් වෙනස් කරන්න පුළුවන් වුණාට ඉඩකඩම්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ වගේ ස්ථාවර යෙදවුම් කිසිවක් වෙනස් කරන්නට බැරි එතෙක් කාලය අපි කෙටි කාලය විදියට හඳුන්වනවා. කෙටි කාලයේ විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි නිෂ්පාදන ආයතනය විසින් නිෂ්පාදන තීරණ ගන්නේ කෙටි කාලයේදී. දෙක, කෙටි කාලයේදී සෑම නිෂ්පාදන ආයතනයක්ම හීනවන ආන්තික පළදා නීතියට මුහුණ දෙනවා. මම නැවත වතාවක් කෙටියෙන් කිව්වොත් කෙටි කාලය නිෂ්පාදන ආයතනයක් තමන්ගේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරගන්න උත්සාහ දරනකොට විචල්්‍ය යෙදවුම් වෙනස් කරන්න පුළුවන් වුණාට ස්ථාවර යෙදවුම් කිසිවක් වෙනස් කරන්නට බැරි එතෙක් කාලය තමයි කෙටි කාලය. මම ඔයාලට පැහැදිලි කළා කෙටි කාලයේදී විශේෂ ලක්ෂණ දෙකක්. එකක් තමයි නිෂ්පාදන ආයතන විසින් නිෂ්පාදන තීරණ ගන්නේ කෙටි කාලයේදී. දෙක, කෙටි කාලයේදී නිෂ්පාදන ආයතන හීනවන ආන්තික පළදා නීතියට මුහුණ දෙනවා. ඊළඟ මාතෘකාව කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය. ඊළඟ මාතෘකාව
කෙටිකාලීන නිෂ්පාදන ශ්‍රිතය. අපි ඒක ඉගෙන ගමු. කෙටිකාලයේදී නිෂ්පාදන ආයතනයක් කෙටිකාලයේදී නිෂ්පාදන ආයතනයක් තමන්ගේ ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් වැඩි කරමින් නිෂ්පාදන කටයුත්ත කරන් යනකොට ඒ විචල්්‍ය යෙදවුම් සහ නිමැවුම අතර තියෙන තාක්ෂණික සම්බන්ධතාවය පෙන්눔 කරන ශ්‍රිතය තමයි කෙටිකාලීන නිෂ්පාදන ශ්‍රිතය. නැවත වතාවක් කිව්වොත් කෙටිකාලීන නිෂ්පාදන ශ්‍රිතය. කෙටිකාලයේදී නිෂ්පාදන ආයතනයක් තමන්ගේ ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් වෙනස් කරමින් නිෂ්පාදන කටයුත්ත කරන් යනකොට ඒ විචල්්‍ය යෙදවුම් සහ නිමැවුම් අතර තියෙන තාක්ෂණික සම්බන්ධතාවය පෙන්눔 කරන ශ්‍රිතය තමයි කෙටිකාලීන නිෂ්පාදන ශ්‍රිතය. අපි ඇදලා බලමු කෙටිකාලීන නිෂ්පාදන ශ්‍රිතය. Qx සමානයි F V1, V2. ස්ථාවර බව පෙන්වන්නේ මේ K. මෙන්න කෙටිකාලීන නිෂ්පාදන ශ්‍රිතය. මෙතන K කියන්නේ ස්ථාවර යෙදවුම් නොවෙනස්ව පැවතීම. V1, V2 එයින් අර්ථවත් කරන විචල්්‍ය යෙදවුම්. එතකොට දරුවනේ මොකක්ද කෙටිකාලීන නිෂ්පාදන ශ්‍රිතය කියලා කියන්නේ? කෙටිකාලයේදී නිෂ්පාදන ආයතනයක් තමන්ගේ ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් වැඩි කරමින් නිෂ්පාදන කටයුත්ත කරන් යනකොට ඒ විචල්්‍ය යෙදවුම් සහ නිමැවුම් අතර තියෙන තාක්ෂණික සම්බන්ධතාවය පෙන්눔 කරන ප්‍රකාශ තමයි කෙටිකාලීන නිෂ්පාදන ශ්‍රිතය. මම මේ වයිට් බෝඩ් එකේ ඇදලා පෙන්නුවේ ඒක. Qx සමානයි F V1, V2 K. එපමණයි. ඊළඟ අපි කතා කරන මාතෘකාව දිගු කාලය. දිගු කාලය. නිෂ්පාදන ආයතනයක් තමන්ගේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගන්න උත්සාහ දරනකොට නිෂ්පාදන ආයතනයක් තමන්ගේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගන්න උත්සාහ දරනකොට සියලුම යෙදවුම් විචල්්‍ය යෙදවුම් බවට පත් කරන්න හැකිවන ප්‍රමාණවත් වන කාලය අපි දිගු කාලය ලෙස හඳුන්වනවා. නිෂ්පාදන ආයතනයක් තමන්ගේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරන්න උත්සාහ දරනකොට සියලුම යෙදවුම් විචල්්‍ය යෙදවුම් බවට පත් කිරීමට හැකිවන කාලය අපි හඳුන්වනවා දිගු කාලය විදියට. ඊළඟ මාතෘකාව දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතය. දිගු කාලයේදී නිෂ්පාදන ආයතනයක සියලුම විචල්්‍ය යෙදවුම් දිගු කාලයේදී නිෂ්පාදන ආයතනයක සියලුම විචල්්‍ය යෙදවුම් සහ නිමැවුම අතර තියෙන තාක්ෂණික සම්බන්ධතාවය පෙන්눔 කරන ශ්‍රිතය තමයි දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතය. මම නැවත වතාවක් කිව්වොත් දිගු කාලයේදී නිෂ්පාදන ආයතනයක සියලුම විචල්්‍ය යෙදවුම් සහ නිමැවුම් අතර තියෙන තාක්ෂණික සම්බන්ධතාවය පෙන්눔 කරන ශ්‍රිතය තමයි දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතය. මම වයිට් බෝඩ් එකේ ඇඳලා පෙන්නන්නම්. Qx සමානයි F V. මේ සියලුම විචල්්‍ය යෙදවුම් මේ නිමැවුම්. එතකොට දුවේ පුතේ දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතය කියන්නේ මොකද්ද? දිගු කාලයේදී නිෂ්පාදන ආයතනයක සියලුම විචල්්‍ය යෙදවුම් සහ නිමැවුම අතර තියෙන තාක්ෂණික සම්බන්ධතාවය
පෙන්නුම් කරන සිතය තමයි දිගු කාලීන නිෂ්පාදන සිතය. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා ඔයාලට උගන්වන්න කෙටි කාලය සහ දිගු කාලය අතර තියෙන වෙනස. උසස් පෙළ විභාගයට හැමදාමත් ආර්ථික විද්‍යා පේපර් එකේ අහන එක තරක් තමයි ප්‍රශ්නයක් විදියට කෙටි කාලයයි දිගු කාලයයි අතර තියෙන වෙනස. මම කැමති ඔයාලා වගුවක් ගහගෙන මේ දෙක අතර තියෙන වෙනස පැහැදිලි කරනවා නම්. මුලින්ම කෙටි කාලය ඊට පස්සේ දිගු කාලය. ඒ වගුවෙන් දෙපැත්තට කෙටි කාලයයි දිගු කාලයයි කියලා ඒ වෙනස්කම් අපි පෙළගස්සමු ක්‍රමයකට. එක නිර්වචන වෙනස. මොකද්ද දුවේ පුතේ? එක නිර්වචන වෙනස. මුලින්ම කෙටි කාලය කොහොමද අපි නිර්වචනය කරන්නේ? නිෂ්පාදන ආයතනයක් තමන්ගේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගන්න උත්සාහ ගන්නකොට විචල්්‍ය යෙදවුම් වෙනස් කරන්න පුළුවන් වුණාට ස්ථාවර යෙදවුම් කිසිවක් වෙනස් කරන්න බැරි. එතෙක් කාලය තමයි කෙටි කාලය. නමුත් දිගු කාලය කියන්නේ මොකද්ද? නිෂ්පාදන ආයතනයක් තමන්ගේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගන්න උත්සාහ දරනකොට සියලුම යෙදවුම් විචල්්‍ය යෙදවුම් බවට පත් කිරීමට හැකිවන ප්‍රමාණවත් වන කාලය. ඒ අනුව නිර්වචනාත්මකව කෙටි කාලයයි දිගු කාලයයි අතර වෙනසක් තියෙනවා. ඊළඟට යෙදවුම් වෙනස. කෙටි කාලයේදී දුවේ පුතේ යෙදවුම් වර්ග කොටස් දෙකක් තියෙනවා. මොනවද ඒ? විචල්්‍ය යෙදවුම් සහ ස්ථාවර යෙදවුම්. දිගු කාලය ගත්තහම යෙදවුම් එක් කොටසයි. ඒ විචල්්‍ය යෙදවුම් පමණයි. ඊළඟට තීරණ වෙනස. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතන නිෂ්පාදන තීරණ ගන්නවා. නමුත් දිගු කාලයේදී නිෂ්පාදන ආයතන ව්‍යාපාර සැලසුම් තීරණ ගන්නවා. ඊළඟට අවසන් ප්‍රතිඵල වෙනස. කෙටි කාලයේදී හැම නිෂ්පාදන ආයතනයක්ම හීනවන ආන්තික ඵලදා නීතියට මුහුණ දෙනවා. නමුත් දිගු කාලයේදී සෑම ආයතනයක්ම හීනවන පරිමාණානුකූල ඵල නීතියට මුහුණ දෙනවා. අපි නැවත වතාවක් කෙටි කාලයයි දිගු කාලයයි අතර වෙනස පොඩ්ඩක් ඉගෙන ගමු. දුවේ පුතේ ඔයගොල්ලෝ වගුවකින් කෙටි කාලයයි දිගු කාලයයි වෙන වෙනම ලියලා පෙන්නුවොත් තමයි ක්‍රමානුකූලව වැඩි ලකුණු සංඛ්‍යාවකට පිළිතුර යන්න පුළුවන්. මුලින්ම නිර්වචන වෙනස. කොහොමද කෙටි කාලය නිර්වචනය කළේ? නිෂ්පාදන ආයතනයක් තමන්ගේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගන්න උත්සාහ දරනකොට විචල්්‍ය යෙදවුම් වෙනස් කරන්න පුළුවන් වුණාට ස්ථාවර යෙදවුම් කිසිවක් වෙනස් කරන්න බැරි එතෙක් කාලය කෙටි කාලය. නමුත් දිගු කාලය කොහොමද නිර්වචනය කළේ? නිෂ්පාදන ආයතනයක් තමන්ගේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගන්න උත්සාහ කරනකොට සියලුම යෙදවුම් විචල්්‍ය යෙදවුම් බවට පත් කළ හැකි කාලය. ඒ නිර්වචන වෙනස. ඊළඟට යෙදවුම් වෙනසක් තියෙනවා. කෙටි කාලයේදී සියලුම යෙදවුම් කොටස් දෙකයි. විචල්්‍ය යෙදවුම් ස්ථාවර යෙදවුම්. නමුත් දිගු කාලයේදී යෙදවුම් එක් යෙදවුමයි ඒ විචල්්‍ය යෙදවුම් විතරයි. ඊළඟට තීරණ වෙනස. කෙටි කාලයේදී තමයි ආයතන නිෂ්පාදන තීරණ ගන්න. දිගු කාලයේදී ආයතන ව්‍යාපාර සැලසුම් තීරණ ගන්නවා. කියන අලුතෙන් කර්මාන්ත ශාලාවක් ඉදි කරන්න, අලුතෙන් යන්ත්‍රෝපකරණ මිලදී ගන්න ව්‍යාපාර සැලසුම් හදන්නේ දිගු කාලයේදී. ඊළඟට අවසන් ප්‍රතිඵල වෙනස. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතන හීනවන ආන්තික ඵලදා නීතියට මුහුණ දෙනවා. නමුත් දිගු කාලයේදී නිෂ්පාදන ආයතන හීනවන
පරිමාණානුකූල ඵල නීතියට මුහුණ දෙනවා. දුවේ පුතේ මම හිතනවා කෙටි කාලයයි දිගු කාලයයි අතර තියෙන වෙනස කතා කරලා ඉවරයි. ඊළඟට දුවේ පුතේ නිෂ්පාදනය කියන මාතෘකාවට අයිති සංකල්ප තුනක් අපි කෙටියෙන් ඉගෙන ගමු. එක මුළු නිෂ්පාදනය total production. ආර්ථිකයක මුළු නිෂ්පාදනය හැදෙන්නේ සාමාන්‍ය නිෂ්පාදනය average production වැඩි කරනවා විචල්්‍ය යෙදුම් ඒකක ප්‍රමාණයෙන්. total production කියන්නේ මුළු නිෂ්පාදනය, average production කියන්නේ සාමාන්‍ය නිෂ්පාදනය වැඩි කරනවා Q කියන්නේ විචල්්‍ය යෙදුම් ඒකක ප්‍රමාණය. දුවේ පුතේ මුළු නිෂ්පාදනය හෙවත් total production හෙවත් TP කියන්නේ මොකද්ද? ආර්ථිකයක සාමාන්‍ය නිෂ්පාදනය මුළු විචල්්‍ය යෙදුම් ඒකක ප්‍රමාණයෙන් වැඩි කරාම ලැබෙන උත්තරේ. ඒක තමයි මුළු නිෂ්පාදනය total production. ඔයාලා ඒකට සරලව හඳුන්වනවා ආර්ථිකයක් නිපදවපු සමස්ත භාණ්ඩ හා සේවා ප්‍රමාණය ලෙස. ඒක තේරුම. දෙවෙනි එක සාමාන්‍ය නිෂ්පාදනය. සාමාන්‍ය නිෂ්පාදනය කියන්නේ average production AP. ඒක හැදෙන්නේ කොහොමද? මුළු නිෂ්පාදනය බෙදනවා විචල්්‍ය යෙදුම් ඒකක ප්‍රමාණයෙන්. ආර්ථිකයක TP කියන්නේ total production මුළු නිෂ්පාදනය ඒක බෙදනවා විචල්්‍ය යෙදුම් ඒකක ප්‍රමාණයෙන්. එතකොට ලැබෙනවා සාමාන්‍ය නිෂ්පාදනය. ඊළඟට ආර්ථික නිෂ්පාදනය. ආර්ථික නිෂ්පාදනය නිෂ්පාදන ආයතනයක් තම විචල්්‍ය යෙදුම් එක් අතිරේක ඒකකයකින් වැඩි කරොත් ඊට සාපේක්ෂව නිමැවුමට අලුතින් එකතු වුණු අතිරේක නිමැවුම් ඒකක ප්‍රමාණය තමයි ආර්ථික නිෂ්පාදනය. ඒකට අපි හඳුන්වනවා marginal production කියලා. MP. MP සමානයි delta TP ඉර උඩ ඉරයට delta Q. ආදරණීය දුවේ පුතේ මම ඔයාලාට ඉගෙනුවා නිෂ්පාදනය කියන මාතෘකාවට අයත් පුංචි සංකල්ප තුනක්. මොනවද? TP. TP කියන්නේ ආර්ථිකයක මුළු නිෂ්පාදනය total production. කොහොමද පුතේ ඒකේ හෙව්වේ? ආර්ථිකයේ සාමාන්‍ය නිෂ්පාදනය වැඩි කරනවා විචල්්‍ය යෙදුම් ඒකක ප්‍රමාණයෙන්. ඊළඟට සාමාන්‍ය නිෂ්පාදනය ඒකේ හෙව්වේ TP average production හෙව්වේ TP Q වලින් බෙදලා. කියන්නේ ආර්ථිකයේ මුළු නිෂ්පාදනය බෙදනවා විචල්්‍ය යෙදුම් ඒකක ප්‍රමාණයෙන්. ඊළඟට ආන්තික නිෂ්පාදනය අදාළ ආර්ථිකය තම විචල්්‍ය යෙදුම් එක් අතිරේක ඒකකයකින් වැඩි කරාම ඒ නිසා මුළු නිමැවුමට අලුතින් එකතු වන අතිරේක ඒකක ප්‍රමාණයට අපි කියනවා ආන්තික නිෂ්පාදනය. marginal production MP සමානයි delta TP ඉර උඩ ඉරයට delta Q. මං හිතන්නේ තත්ත්වය වලට පැහැදිලි කියලා. හොඳයි. ඊළඟට අපි ඉගෙන ගමු වැදගත්ම ඒකකයක් තමයි අපට මුණ ගැහෙන හීනවන ආන්තික ඵලදායීතාවය. මේක ටිකක් අමාරු ප්‍රශ්නයක්. ඒ කියන්නේ ළමයින්ට උසස් පෙළ විභාගයේදී ප්‍රශ්න පත්‍රයට අහුවම තමයි පොඩ්ඩක් තැති ගන්නට ලක් වෙන මාතෘකාවක් හීනවන ආන්තික ඵලදායීතාවය. අපි සරලව ඉගෙන ගමුකෝ. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනය තමන්ගේ ස්ථාවර යෙදුම් නොවෙනස්ව තියාගෙන විචල්්‍ය යෙදුම් පමණක් වැඩි කරමින් නිෂ්පාදන කටයුත්ත කරගෙන යනකොට එක්තරා අවස්ථාවකින් පස්සේ ඒ විචල්්‍ය යෙදුම් වැඩි කරනකොට සාමාන්‍ය ඵලදායීතාවය සහ ආන්තික ඵලදායීතාවය යන අංශ දෙක ක්‍රමයෙන් පහළ යන්න පටන් ගන්නවා. අන්න ඒ తত্ত্বය අඩංගු නීතිය තමයි හීනවන ආන්තික ඵලදා නීතිය.
මම නැවත වතාවක් කිව්වොත් මොකක්ද හීනෝනාන්තික ඵලදායීතාවය කියන්නේ? කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනය තමන්ගේ ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තියාගෙන විචල්්‍ය යෙදවුම් විතරක් වැඩි කරමින් නිෂ්පාදන කටයුත්ත කරන් යනකොට එක්තරා අවස්ථාවකින් පස්සේ ඒ විචල්්‍ය යෙදවුම් වැඩි කරනකොට සාමාන්‍ය ඵලදායීතාවයයි ආන්තික ඵලදායීතාවයයි යන අංශ දෙක ඵලදායීතා අංශ දෙක ක්‍රමයෙන් පහළ යාම පෙන්눔 කරන තත්වයට අපි කියනවා හීනවන ආන්තික ඵලදායීතාවය. දුවේ පුතේ හීනවන ආන්තික ඵලදායීතාවය බිහි වෙන්නට හේතුවක් තියෙනවා. කෙටි කාලයේදී. මොකක්ද හේතුව? කෙටි කාලයේදී නිෂ්පාදන ආයතන තමන්ගේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගන්න උත්සාහ දරනකොට විචල්්‍ය යෙදවුම් වෙනස් කරන්න පුළුවන් වුණාට ස්ථාවර යෙදවුම් වෙනස් කරන්න බෑ. එතනදී අපිට හීනවන ආන්තික ඵලදායීතා නීතියට මුහුණ දීමට සිදු වෙනවා. ඊළඟට දුවේ පුතේ හීනවන ආන්තික ඵලදා නීතියේ එන එක් වැදගත්කමක් තමයි අපි නිෂ්පාදන පිරිවෙල ආශ්‍රිත ප්‍රස්ථාර අඳිනකොට ආන්තික පිරිවෙල වක්‍රය U අකුර හැඩේ ගන්නවා ආන්තික MC සාමාන්‍ය මුළු පිරිවෙල වක්‍රය ATC සාමාන්‍ය විචල්්‍ය පිරිවෙල වක්‍රය ABC කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක ආන්තික පිරිවෙල වක්‍රය MC සාමාන්‍ය මුළු පිරිවෙල වක්‍රය ATC සාමාන්‍ය විචල්්‍ය පිරිවෙල වක්‍රය ABC මෙන්න මේ කෙටි කාලයට අදාළව ආන්තික පිරිවෙල වක්‍රයයි සාමාන්‍ය මුළු පිරිවෙල වක්‍රයයි සාමාන්‍ය විචල්්‍ය පිරිවෙල වක්‍රයයි මේ වක්‍ර තුන U අක්ෂරයක මෙන්න මේ වගේ U අකුරක හැඩය ගන්නේ හීනවනාන්තික ඵලදා නීතිය නිසා. අපි ඒක පොඩ්ඩක් දැනගන්න ඕන. එපමණයි දුවේ පුතේ හීනවන ආන්තික ඵලදා නීතිය ගැන. මම නැවත වතාවක් පොඩ්ඩක් කෙටියෙන් කියන්නම් හීනවන ආන්තික ඵලදා නීතිය. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනය තමන්ගේ ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් වැඩි කරන් යමින් නිෂ්පාදන කටයුත්ත කරනකොට එක්තරා අවස්ථාවකින් පස්සේ විචල්්‍ය යෙදවුම් ක්‍රමයෙන් වැඩි කරන් යනකොට සාමාන්‍ය ඵලදායීතාවයයි ආන්තික ඵලදායීතාවයයි යන අංශ දෙක ක්‍රමයෙන් පල්ලෙහාට යන්න පටන් ගැනීම පෙන්වන නීතිය තමයි හීනවන ආන්තික ඵලදා නීතිය. ඊළඟට දුවේ පුතේ කොහොමද හීනවන ආන්තික ඵලදා නීතිය බිහි වෙන්නේ? කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනය උත්සාහ දරන උපරිමව තමන්ගේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගන්න. නමුත් එතරදී විචල්්‍ය යෙදවුම් වෙනස් කරන්න පුළුවන් වුණාට ස්ථාවර යෙදවුම් කිසිවක් වෙනස් කරන්න බෑ. අන්න ඒ නිසා එතරදී හීනවන ආන්තික ඵලදා නීතිය නිර්මාණය වෙනවා. ඊළඟට මං කිව්වා හීනවන ආන්තික ඵලදා නීතියේ වැදගත්කම. මොකද්ද? කෙටි කාලීන ආන්තික පිරිවෙල වක්‍රය, සාමාන්‍ය මුළු පිරිවෙල වක්‍රය, සාමාන්‍ය විචල්්‍ය පිරිවෙල වක්‍රය. MC, ATC, ABC. මේ වක්‍ර තුන U අකුරක හැඩය ගන්නේ හීනවන ආන්තික ඵලදා නීතිය නිසා. එහෙමනම් අපි කතා කරා දැන් හීනවන ආන්තික ඵලදායීතාවය. ඊළඟට මම හිතන්නේ මම කෙටි කාලයට අදාළ සංකල්ප ටික කරලා ඉවරයි. දිගු කාලයට යනවා. දිගු කාලයේදී ඇසෙන ඊළඟ මාතෘකාව විදියට මම දකිනවා පරිමාණානුකූල ඵල නීතිය. මොකද දුවේ පුතේ පරිමාණානුකූල ඵල නීතිය. දිගු කාලයේදී නිෂ්පාදන ආයතනය
දිගු කාලයේදී නිෂ්පාදන ආයතනය තම විචල්්‍ය යෙදුම් වේරියබල් කිසියම් ප්‍රතිශතයකින් වැඩි කරාම ඊට සාපේක්ෂව නිමැවුමේ ඇතිවෙච්ච ප්‍රතිශතක වෙනස මැන බැලුවොත් ඒක තමයි පරිමාණානුකූල ඵල නීතිය. දිගු කාලයේදී නිෂ්පාදන ආයතනය තම විචල්්‍ය යෙදුම් කිසියම් ප්‍රතිශතයකින් වැඩි කරාම ඒ නිසා මුළු නිෂ්පාදනයේ ඇති වූ ප්‍රතිශතක වෙනස මැන්නොත් ඒක තමයි පරිමාණානුකූල ඵල නීතිය. මොකක්ද පුතේ පරිමාණානුකූල ඵල නීතිය කියලා කියන්නේ? ඉරයට විචල්්‍ය යෙදුමේ ඇති වූ ප්‍රතිශතක වෙනස ඉර උඩ නිමැවුමේ ඇති වූ ප්‍රතිශතක වෙනස. එතකොට මම නැවත වතාවක් ඔයාලාගේ පහසුවටයි මේ කියන්නේ. මොකද්ද පුතේ පරිමාණානුකූල ඵල නීතිය කියන්නේ? දිගු කාලයේදී නිෂ්පාදන ආයතනය තමන්ගේ විචල්්‍ය යෙදුම් කිසියම් ප්‍රතිශතයකින් වැඩි කරාම ඊට සාපේක්ෂව නිමැවුමේ ඇතිවෙච්ච ප්‍රතිශතක වෙනස මැන්නොත් එයින් බිහිවනාගිය තමයි පරිමාණානුකූල ඵල නීතිය. පරිමාණානුකූල ඵල නීතිය නැවත කොටස් තුනකට කැඩෙනවා. මොනවද? එක වැඩෙන පරිමාණානුකූල ඵල නීතිය. මොකද්ද දුවේ පුතේ? වැඩෙන පරිමාණානුකූල ඵල නීතිය. අපි වයිට් බෝඩ් එකේ පොඩ්ඩක් ඉගෙන ගමුද වැඩෙන පරිමාණානුකූල ඵල නීතිය. මෙතන විචල්්‍ය යෙදුම් 10%කින් වැඩි වෙනවා කියලා අපි ගමු. විචල්්‍ය යෙදුම් 10%කින් වැඩි වෙනවා. එතකොට නිමැවුම 120කින් වැඩි වෙනවා. අන්න බලන්න. විචල්්‍ය යෙදුම් වැඩි වෙච්ච ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමැවුම වැඩි වුණා. අන්න ඒ தত্ত্বය තමයි වැඩිවන පරිමාණානුකූල ඵල නීතිය කියලා කියන්නේ. මොකද්ද දුවේ පුතේ වැඩිවන පරිමාණානුකූල ඵල නීතිය කියලා කියන්නේ? දිගු කාලයේදී නිෂ්පාදන ආයතනය තමන්ගේ විචල්්‍ය යෙදුම් කිසියම් ප්‍රතිශතයකින් වැඩි කරාම ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමැවුම වැඩි වෙච්ච తত্ত্বය අපි හඳුන්වනවා වැඩිවන පරිමාණානුකූල ඵල නීතිය විදියට. හොඳයි. ඊළඟට අපි බලමු වැඩිවන පරිමාණානුකූල ඵල නීතියට බලපාන සාධක. 1. තාක්ෂණයේ කාර්යක්ෂමතාවය වැඩිවීම. 2. කළමනාකරණ කාර්යක්ෂමතාවය වැඩිවීම. 3. සම්බන්ධීකරණ කාර්යක්ෂමතාවය වැඩිවීම. 4. අලෙවිකරණ කාර්යක්ෂමතාවය වැඩිවීම. දුවේ පුතේ වැඩෙන පරිමාණානුකූල ඵල බිහි වෙන්න බලපාන සාධක 4ක් මම කතා කළා. මොනවද? තාක්ෂණයේ කාර්යක්ෂමතාවය වැඩිවීම, කළමනාකරණ කාර්යක්ෂමතාවය වැඩිවීම, අලෙවිකරණ කාර්යක්ෂමතාවය වැඩිවීම, සම්බන්ධීකරණ කාර්යක්ෂමතාවය වැඩිවීම. මීට අමතරව උසස් පෙළට වැඩෙන පරිමාණානුකූල ඵල නීතිය බිහි වෙන්න බලපාන සාධක කිහිපයක් තව තියෙනවා. මොනවද? නිෂ්පාදන සාධකවල අභාජ්‍යතාවය. කියන්නේ නිෂ්පාදන සාධකවල බෙදිය නොහැකි බව. ඊළඟට මහා පරිමාණ නිෂ්පාදන ආයතනවල එක් නිෂ්පාදන අධියරට යෝග්‍ය යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම. එක්වරක් පමණක් දැරීමට සිදුවන පිළිවෙල පැවතීම. ප්‍රධාන නිෂ්පාදනයට අමතරව අතුරුඵල නිෂ්පාදන පැවතීම. ඊළඟට මහා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ශ්‍රම විභජනය යටතේ ශ්‍රමිකයාගේ ශ්‍රමඵලදායීතාවය වැඩිවීම. මෙන්න මේ මාතෘකා නිසා වැඩෙන පරිමාණානුකූල ඵල බිහි වෙනවා. ඊළඟ මාතෘකාව හීනවන පරිමාණානුකූල ඵල. හොඳයි. ඔයගොල්ලෝ දැක්කනේ වැඩෙන පරිමාණානුකූල ඵල. ඒකේ අනිත් පැත්ත තමයි හීනවන පරිමාණානුකූල ඵල. දිගු කාලයේදී නිෂ්පාදන ආයතනය
තමන්ගේ නිෂ්පාදන ධාරිතාවය දිගු කාලයේදී නිෂ්පාදන ආයතනය තමන්ගේ විචල්්‍ය යෙදුම් කිසියම් ප්‍රතිශතයකින් වැඩි කරාම ඊට වඩා අඩු ප්‍රතිශතයකින් නිමැවුම වැඩි වෙන තත්ත්වය තමයි හීනවන පරිමාණානුකූල ඵල. මොකද්ද? දිගු කාලයේදී නිෂ්පාදන ආයතනය තමන්ගේ විචල්්‍ය යෙදුම් කිසියම් ප්‍රතිශතයකින් වැඩි කරාම ඊට වඩා අඩු ප්‍රතිශතයකින් නිමැවුම වැඩි වෙන තත්ත්වය තමයි හීනවන පරිමාණානුකූල ඵල කියලා කියන්නේ. පරිමාණානුකූල ඵලවල කොහොමද පුතේ හීනවන පරිමාණානුකූල ඵල නීතිය බිහි වෙන්නේ? හීනවන පරිමාණානුකූල ඵල නීතිය බිහි වෙන්නට හේතු සාධක කිහිපයක් බලපානවා. මොනවද? තාක්ෂණික ගැටලු මතුවෙනවා වීම, කලමනාකරණ ගැටලු මතුවීම, සම්බන්ධීකරණ ගැටලු මතුවීම, අලෙවිකරණ ගැටලු මතුවීම. මොනවද? තාක්ෂණික ගැටලු මතුවීම, කලමනාකරණ ගැටලු මතුවීම, සම්බන්ධීකරණ ගැටලු මතුවීම, අලෙවිකරණ ගැටලු මතුවීම. තව තියෙනවා සාධක. සම්පත් සැපයුම සීමා සහිත වුණාම ඊතර ප්‍රශ්නයක්. ඊළඟට ශ්‍රමිකයින්ගේ මානසික ආතතිය. මෙන්න මේ සාධක නිසා හීනවන පරිමාණානුකූල ඵල නීතිය බිහි වෙනවා. ඊළඟට දුවේ පුතේ තුන්වෙනි මාතෘකාව එතන ස්ථාවර පරිමාණානුකූල ඵල. ඒ කියන්නේ දිගු කාලයේදී නිෂ්පාදන ආයතනය තමන්ගේ විචල්්‍ය යෙදුම් කිසියම් ප්‍රතිශතයකින් වැඩි කරාම දිගු කාලයේදී නිෂ්පාදන ආයතනය තමන්ගේ විචල්්‍ය යෙදුම් කිසියම් ප්‍රතිශතයකින් වැඩි කරාම ඊට සමාන වූ ප්‍රතිශතයකින් නිමැවුම වැඩි වුණොත් අන්න ඒ තත්ත්වය තමයි ස්ථාවර පරිමාණානුකූල ඵල නීතිය. බලන්න මේ වයිට් බෝඩ් එකේ විචල්්‍ය යෙදුම් 10%කින් වැඩි වෙලා ඒ නිසා නිමැවුම 10%කින් වැඩි වෙලා. අන්න දිගු කාලයේදී නිෂ්පාදන ආයතනය තමන්ගේ විචල්්‍ය යෙදුම් කිසියම් ප්‍රතිශතයකින් වැඩි කරාම ඊට සමාන වූ ප්‍රතිශතයකින් නිමැවුම වැඩි වුණොත් ඒකට තමයි කියන්නේ ස්ථාවර පරිමාණානුකූල ඵල කියලා. දුවේ පුතේ ඊළඟට අපි පාඩම ක්‍රමයෙන් අවසානයට යමින් අපි කතා කරනවා පරිමාණානුකූල පිරිමැසුම. ළමයින්ට ටිකක් පැටලිච්ච මාතෘකාවක් තමයි පරිමාණානුකූල පිරිමැසුම. අපි ඉගෙන ගමු පරිමාණානුකූල පිරිමැසුම. මේ බලන්න මේ ප්‍රස්තාවය මෙතන Q වැඩි වෙලා දිගු කාලයේදී නිෂ්පාදන ආයතනය තමන්ගේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගන්නකොට ක්‍රමයෙන් එහි දිගු කාලීන සාමාන්‍ය මුළු පිළිවෙල පහළ යන තත්ත්වය තමයි පරිමාණානුකූල පිරිමැසුම් කියලා හඳුන්වන්නේ. මොකද්ද දුවේ පුතේ? දිගු කාලයේදී නිෂ්පාදන ආයතනය තමන්ගේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරගන්න උත්සාහ දරනකොට මේ Q වැඩි කරගන්න උත්සාහ දරනකොට එහි දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවෙල loan run average total cost අනේ දිගු කාලයේදී නිෂ්පාදන ආයතනය තමන්ගේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගන්න උත්සාහ දරනකොට එහි දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවෙල ක්‍රමයෙන් පහළ යාමට පටන් ගත්තාම ඒක තමයි පරිමාණානුකූල පිරිමැසුම් කියලා හඳුන්වන්නේ. දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවෙල වක්‍රය පහළට ගමන් කරන්නේ. දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවෙල වක්‍රය මෙන්න මේ වගේ පාත්‍රයක ඇදී ගන්නෙ මේක මෙන්න මෙහෙම පහළට යන්නේ මෙන්න මේ කියන පරිමාණානුකූල පිරිමැසුම් නිසා. තේරුණා කියලා විශ්වාස කරනවා. ඊළඟට අපි බලමු පොඩ්ඩක් පරිමාණානුකූල පිරිමැසුම් බිහි වෙන්නට බලපාන සාධක
මම නැවතත් කිව්වොත් මොකද්ද පුතේ පරිමාණානුකූල පිරිමැසුම් කියන්නේ? දිගු කාලයේදී නිෂ්පාදන ආයතනය තමන්ගේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගන්න කටයුතු කරනකොට එහි දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය ක්‍රමයෙන් පහළ යන තත්ත්වය තමයි පරිමාණානුකූල පිරිමැසුම්. පරිමාණානුකූල පිරිමැසුම් නිසා තමයි දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය මෙන්න මේව පහළට යන්නේ. ඊළඟට අපි බලමු පරිමාණානුකූල පිරිමැසුම් බිහි වෙන්න බලපාන සාධක මොනවද? තාක්ෂණික ගැටලු මතුවීම, කළමනාකරණ ගැටලු මතුවීම, සම්බන්ධීකරණ ගැටලු මතුවීම, අලෙවිකරණ ගැටලු මතුවීම, නව්‍යතා බිහිවීම, නිෂ්පාදන පිරිවැය අඩුවීම, ශ්‍රම ඵලදායීතාවය වැඩිවීම. එපමණයි. ඊළඟට පරිමාණානුකූල පිරිමැසුම් නැවත පුතේ කොටස් දෙකකට කැඩෙනවා. මොනවද? අභ්‍යන්තර පරිමාණානුකූල පිරිමැසුම්, බාහිර පරිමාණානුකූල පිරිමැසුම් කියලා. මොනවද? අභ්‍යන්තර පරිමාණානුකූල පිරිමැසුම්, බාහිර පරිමාණානුකූල පිරිමැසුම්. අභ්‍යන්තර පරිමාණානුකූල පිරිමැසුම් කියලා කියන්නේ මොකක්ද? දිගු කාලයේදී නිෂ්පාදන ආයතනය තමන්ගේ නිෂ්පාදන ආයතනයේ පරිමාව, දිගු කාලයේදී නිෂ්පාදන ආයතනය තමන්ගේ ආයතනයේ පරිමාව ප්‍රසාරණය කරනකොට ඒ මගින් එම ආයතනයේ දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය අඩු වෙන්නට පටන් ගැනීම තමයි අභ්‍යන්තර පරිමාණානුකූල පිරිමැසුම් කියලා කියන්නේ. ඊළඟට බාහිර පරිමාණානුකූල පිරිමැසුම්. දිගු කාලයේදී නිෂ්පාදන ආයතනයක් තුල අදාළ දිගු කාලයේදී අදාළ භාණ්ඩය හෝ සේවාව නිපදවන කර්මාන්තය තුල නිෂ්පාදන ආයතනවල ඇතිවන ප්‍රසාරණයක් එක්ක අදාළ ආයතනයේ දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය අඩු වුණොත් අන්න ඒක තමයි බාහිර පරිමාණානුකූල පිරිමැසුම්. බාහිර පරිමාණානුකූල පිරිමැසුම් බිහි වෙන්නට සාධක තුනක් ප්‍රබලව බලපානවා. එක යටිතල පහසුකම් ව්‍යුහය දියුණු වීම. ඒ කියන්නේ වරාය හා නැවුතොට පහසුකම්, ගුවන් තොටුපළ පහසුකම්, අධිවේගී මාර්ග පහසුකම්, බලශක්ති පහසුකම්, sannivedana පහසුකම් මේවා දියුණු වෙනකොට බාහිර පරිමාණානුකූල පිරිමැසුම් බිහි වෙනවා. ඊළඟ සාධකය පුහුණු ශ්‍රම සංචිතයක් අදාළ කර්මාන්තය වටා පෙළගැසිච්ච තත්ත්වය. 3 අදාළ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන්න වට්ටම් එක්ක හොඳ වෙළඳපොළක් බිහිවීම. ආදරණීය දුවේ පුතේ, මම ඔයාලත් එක්ක කතා කරමින් ඉන්නේ පරිමාණානුකූල පිරිමැසුම්. ටිකක් මේ පාඩමේ ගැඹුරු තරක් එතන. මම ඔයාලගේ පහසුව වෙනුවෙන් නැවත පොඩ්ඩක් කියනවා පරිමාණානුකූල පිරිමැසුම්. දිගු කාලයේදී නිෂ්පාදන ආයතනය තමන්ගේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගන්න කටයුතු කරනකොට එහි දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය ක්‍රමයෙන් පහළට ගමන් කිරීම තමයි පරිමාණානුකූල පිරිමැසුම්. පරිමාණානුකූල පිරිමැසුම් ගත්තාම ඒක කොටස් දෙකයි. අභ්‍යන්තර පරිමාණානුකූල පිරිමැසුම්, බාහිර පරිමාණානුකූල පිරිමැසුම්. මොකද්ද දුවේ පුතේ අභ්‍යන්තර පරිමාණානුකූල පිරිමැසුම් කියන්නේ? දිගු කාලයේදී නිෂ්පාදන ආයතනයක් තමන්ගේ නිෂ්පාදන ආයතනයේ පරිමාව පුළුල් කරාම ඒ මගින් එහි දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය අඩු වීම. ඒක තමයි අභ්‍යන්තර පරිමාණානුකූල පිරිමැසුම්. බාහිර පරිමාණානුකූල පිරිමැසුම් කියන්නේ දිගු කාලයේදී අදාළ
භාණ්ඩය හෝ සේවාව නිපදවන කර්මාන්තයට අයත් නිෂ්පාදන ආයතනවල හටගන්නා ප්‍රසාරණය මත අදාළ ආයතනයේ දිගුකාලීන සාමාන්‍ය මුළුපිරිවෙ අඩුවීම. බාහිර පරිමාණානුකූල පිරිමැසුම් බිහිවෙන්නට බලපානවා සාධක තුනක්. මොනවද? යටිතල පහසුකම් ව්‍යුහය ශක්තිමත්ව දියුණු වීම. 2. පුහුණු ශ්‍රම සංචිතයක් අදාළ කර්මාන්තය වටා පෙළ ගැසීම. 3. අදාළ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන්න පුළුල් වෙළඳපොළක් බිහිවීම. ඊළඟට අපි කතා කරනවා පරිමාණානුකූල නොපිරිමැසුම්. දුවේ පුතේ, පරිමාණානුකූල පිරිමැසුම් දිගු කාලයේදී තියෙනවා නම් පරිමාණානුකූල නොපිරිමැසුමුත් තියෙන්න ඕනේ. ඒකනේ කියන්නේ. පරිමාණානුකූල නොපිරිමැසුම් කියලා කියන්නේ මොකක්ද? දිගු කාලයේදී නිෂ්පාදන ආයතනයක් තමන්ගේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගන්න උත්සාහ කරනකොට ඒ නිසා එම ආයතනයේ දිගු කාලීන සාමාන්‍ය මුළුපිරිවෙය ක්‍රමයෙන් වැඩි වෙනවා. ආන්න එතනදී බිහි වෙනවා පරිමාණානුකූල නොපිරිමැසුම්. මොකද්ද පුතේ පරිමාණානුකූල නොපිරිමැසුම් කියන්නේ? දිගු කාලයේදී නිෂ්පාදන ආයතනයක් තමන්ගේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගන්න උත්සාහ දරනකොට එහි දිගු කාලීන සාමාන්‍ය මුළුපිරිවෙය ක්‍රමයෙන් ඉහළ යන්නට පටන් ගත්තොත් අන්න ඒක තමයි පරිමාණානුකූල නොපිරිමැසුම. මේ දිගු කාලීන සාමාන්‍ය මුළුපිරිවෙය වක්‍රය මේක මෙහෙම ඉහළට යන්නේ පරිමාණානුකූල නොපිරිමැසුම් නිසා. තේරුණාද? මේක load run average total cost curve. දිගු කාලීන සාමාන්‍ය මුළුපිරිවෙය වක්‍රය. දුවේ පුතේ, ඊළඟට අපි පාඩමේ අවසානම ඒකකයේ විදියට මෙතනින් මේ නිෂ්පාදන ක්‍රියාවලිය කියන පාඩමෙන් අහන ගැඹුරුම තැන තමයි විභාගයට හීනවන ආන්තික ඵලදායීතාවයයි හීනවන පරිමාණානුකූල ඵල නීතියයි අතර තියෙන වෙනස. අපි ඒක වගුවක් ගහලා ඉගෙන ගත්තොත් හොඳයි කියලා මම හිතනවා. ලකුණු වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන් අපිට. කොහොමද බලමුකෝ. එක පැත්තක ලියනවා හීනවන ආන්තික ඵලදායීතාවය, අනිත් පැත්ත ලියනවා හීනවන පරිමාණානුකූල ඵල නීතිය. නිර්වචන වෙනස මුලින්ම ගලපනවා මොකද්ද? නිර්වචන වෙනස. කොහොමද අපි හීනවන ආන්තික ඵලදා නීතිය නිර්වචනය කරන්නේ කොහොමද? කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනය තමන්ගේ ස්ථාවරයේ දෝම් නොවෙනස්ව තියාගෙන විචල්්‍යයේ දෝම් විතරක් වැඩි කරමින් නිෂ්පාදන කටයුත්ත කරන් යනකොට එක්තරා අවස්ථාවකින් පස්සේ සාමාන්‍ය ඵලදායීතාවයයි ආන්තික ඵලදායීතාවයයි යන්නේ දෙකම ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්නට පටන් ගන්නවා. අන්න ඒක තමයි හීනවන ආන්තික ඵලදායීතාවය. ඊළඟට දුවේ පුතේ, හීනවන පරිමාණානුකූල ඵල නීතිය කොහොමද අපි නිර්වචනය කරන්නේ? දිගු කාලයේදී නිෂ්පාදන ආයතනය තමන්ගේ විචල්්‍යයේ දෝම් කිසියම් ප්‍රතිශතයකින් වැඩි කරාම ඊට වඩා අඩු ප්‍රතිශතයකින් නිමැවුම වැඩි වෙන තත්ත්වය තමයි හීනවන පරිමාණානුකූල ඵල. ඒ නිර්වචන වෙනස. ඊළඟට බිහිවීමට බලපාන හේතු වෙනස. දුවේ පුතේ, හීනවන ආන්තික ඵලදායීතා නීතිය හීනවන ආන්තික ඵලදායීතා නීතිය කොහොමද බිහි වුනේ? කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් තමන්ගේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගන්න උත්සාහ කරනකොට විචල්්‍යයේ දෝම් වෙනස් කරන්න පුළුවන් වුණත් ස්ථාවරයේ දෝම් කිසිවක් වෙනස් කරන්න බැරි වීම නිසා තමයි හීනවන ආන්තික ඵලදා නීතිය බිහි වෙලා තියෙන්නේ. ඊළඟට හීනවන පරිමාණානුකූල ඵල නීතිය බිහි වෙලා තියෙන්නේ පරිමාණානුකූල නොපිරිමැසුම් නිසා.
ඊළඟට අන්තිම පොයින්ට් එක ගත්තොත් ඒ තමයි ප්‍රස්ථාර වෙනස. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනය හීනවන ආන්තික ඵලදායිතා නීතියට මුහුණ දෙන නිසා එහි ආන්තික පිරිවැය වක්‍රය, සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය, සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය, මෙන්න මේ වක්‍ර තුනම U වක්‍රය හැඩයක් කරා. මොනවද? ආන්තික පිරිවැය වක්‍රය, සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය, සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය. U වක්‍රයේ හැඩයක් අරන් තියෙන්නේ හීනවන ආන්තික ඵලදායිතා නීතිය ක්‍රියාත්මක වීම මත. ඊළඟට හීනවන පරිමාණානුකූල ඵල නීතිය නිසා තමයි මෙන්න මේ දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය පාත්‍රයක, එහෙම නැත්නම් වහන්තරාවක හැඩය අරන් තියෙන්නේ. ආදරණීය දුවේ පුතේ, මම ඔයාලාට නිෂ්පාදන ක්‍රියාවලිය කියන පාඩමේ සියලුම සංකල්ප ටික මේ විදිහට නිමාවට පත් කළා. මොනවද? නිෂ්පාදන ක්‍රියාවලිය, නිෂ්පාදන ශ්‍රිතය, කෙටි කාලය, කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය, දිගු කාලය, දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතය, කෙටි කාලයයි දිගු කාලයයි අතර වෙනස, පරිමාණානුකූල ඵල නීතිය කියන්නේ මොකද්ද? ඒක ප්‍රභේද තුන මොනවද? පරිමාණානුකූල පිරිවැසුම් කියන්නේ මොකද්ද? ඒක බිහි වුණේ කොහොමද? පරිමාණානුකූල නොපිරිවැසුම් කියන්නේ මොකද්ද? ඒක බිහි වුණේ කොහොමද? අවසානයේ ගැහුව පොයින්ට් එක හීනවන ආන්තික ඵලදායිතාවයයි හීනවන පරිමාණානුකූල ඵල නීතිය අතර වෙනස. හොඳයි.